समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛායාව චරා සීලං සුකෝ සද්ධා පතිට්ඨිතා සුකෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුකෝති. මේ මොහොතේ අපේ රට තුල සහ ලෝකයේ බොහෝ තැන්වල වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝරත්නයන් මට අවසරයි ප්‍රඥා ටීවී සදහම් නාලිකාව තුලින් අපේ රට තුල සහ මුළු මහත් ලෝකේ පුරාම මේ සද්ධර්ම දේශනාව sannivedanaya කරමින් සදහැබර ධර්මදායකත්වයේ ලබන පින්වත් පින්වතියන් ඒ වගේම අපේ රට තුල සහ ලෝකේ පුරා තාක්ෂණය ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි, දේශකයන්න් වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරලා ප්‍රඥා ටීවී ධම්සභා මණ්ඩපයේට දේශකයන්න් වහන්සේ වැඩමවාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ ආර්ය සත්‍ය ධර්මයෙන් උතුම් ගාථා රත්නයක් මාතෘකා කරගෙන ජීවිතවලට පිරිමහින මට්ටමේ ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරන්න මේ පුංචි හෝරාවකට අඩු කාලය ප්‍රයෝජනීයට ගන්නයි අපි දෙපාර්ශ්වයේම බලාපොරොත්තු වන්නේ. ජීවිතයක සුන්දරත්වයේ පවතින පින්වතුනි උදාර මනුස්සත්වයේ තුලයි. මිනිස් ගුණධර්ම වලින් තොර ජීවිතය මොනතරම් ධනෙ තිබුණත් බලේ තිබුණත් දැනුගත්කම් තිබුණත් ඒ ජීවිතවල වටින කමක් නැහැ. කොයිතරම් ලස්සන වුණත් මලක වටින්නේ සුවඳ වගේ, මොනතරම් පුංචි වුණත් ගහක වටින්නේ අරටුව වගේ. ඕනෑම ජීවිතයක තරාතිරම නිමිය උතුම් වෙන්නේ මිනිස් ගුණ ධර්ම. ලෝතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කල්ප ගණන් සංසාරේ සොයාගත් සත්‍ය සම්බුදු බව ලබාගෙන ලෝකයට දේශනා කරන්නේ මිනිස්කමින් පිරිච්ච ජන සමාජයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන්. බෞද්ධ පරමාර්ථයේ ලෞකික මට්ටම ඉක්මවා ලෝතුරා ගුණ විශේෂයක් ලැබීමයි. බුදුරජාණන් වහන්සේ මුලින්ම පදනම දැම්මේ විඳින ගෙවන මෙලොව ජීවිතයේ මනුස්සත්වයෙන් දියුණු කරගෙන ඒ තුළ ප්‍රඥාව වැඩි දියුණු කරගෙන කල්ප ගණන් දිවෙන සංසාරේ පුරාවටම මනුස්සත්වයේ රැකවරණය ලබා ගන්න වැඩපිළිවෙලක් තමයි සද්ධර්මයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්වතුනි අත්තරින් නැතුව කෙනෙකුට පුළුවන් නම් නිරතුරු
තථාගත සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණී තරම් මිනිස් ගුණ ධර්ම දියුණු කරගන්න වෙන මගක් නැති තරම්. සමහර විට කොයිතරම් බුදුබණ ඇහෙව්වත් ධර්මී సంతානිය තුළ පදිංචි කරගත්තත් ධර්මානුකූලව ජීවත් නොවෙනවා නම් ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ කියන මතයක් ඔබේ හිත ඇතුලේ සකස් වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ සියලු දේවල් සකස් වෙන්නේ මායя දෙන සංස්කාර තුළ. පින්තුන් ඉච්ඡර දුරට හිතන්නේ නැතුව නිතර අත්හරින්න නැතුව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. බුදුබණ අහගෙන ඉද්දි පින්නතුනි ඇසූ දහම නැවත නැවත ඇහෙනකොට ඊටා පහසුවෙන් සද්ධර්මයේ මතක තියෙනවා. නිතර බුදුබණ අහනකොට නොදන්න ධර්ම කාරණා හරි සරලව ජීවිතයට එකතු කරගන්න ලැබෙනවා. නිතර බුදුබණ අහනකොට යලි යලත් ඇසූ දේ දැනෙනවා, මතක හිටිනවා, නොදත් දහම් කරුණු අහන්න ලැබෙනවා වගේම නිතර බුදුබණ ඇසීම තුළ નિરાයාසෙන් ජීවිතය ධර්මයට නැඹුරු වෙනවා. ඒක උත්සාහයෙන් කළ යුතු දෙයක් නෙමෙයි. තොරතෝංචියක් නැතුව මහන්සි වෙවි ධර්ම මාර්ගයේ වඩනවා කියලා කලබල විය යුතු දෙයක් නෙමෙයි. નિરાයාසෙන් සාන්තව ධර්මානුකූල තත්ත්වයට ජීවිතේපත් වෙනවා. නිතර දහම අහලා නිතර දහම මෙනෙහි කරන ශ්‍රාවක උදවියට. ඒ නිසා පින්වත්තුනි මේ කාලේ හුඟක් ශ්‍රාවක උදවිය සාකච්ඡා කරන දෙයක් තමයි මනුස්සත්වයේ උත්තරීතර තැනක් තියෙනවා. ඒ තමයි සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකෙක් බවට පත් වෙලා සදාටම දෙනෙත පියාගන්න පුළුවන් නම් ජීවිතේ යම් දවසක රැකවරණයක් තියනවා කියන ධර්මයේ පිළිබඳ වැඩිපුර මේ දිනවල සාකච්ඡා කරනවා. ඉතින් මේ සෝවාන් ඵලයේ සාත් කරගන්න ශ්‍රාවකයා වඩන්න ඕන කරුණු අපේ රටේ පින් ඇති ස්වාමින් වහන්සේලා විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරන බවක් පේනවා. ඒ අතර තමන්ගේ මයි මතවාද කරපින්නගත් උදවිය ඔය මොනවත් නෙමෙයි සෝවාන් ඵලයට පත්වෙන ශ්‍රාවකයා එච්චර දුරට ගැඹුරින් යමක් කළ යුතු නෑ. මේ මොහොත දකිමින් ජීවත් වෙන්න කියන කරුණුත් ගිහි සමාජයේ පැත්තෙන් ඇහෙනවා. මට නම් හිතෙන්නේ පින්නතුන් ගැඹුරු දේවල් තර්ක විතර්ක කර කාලේ ගත කරන්නේ නැතුව හොඳට බණ අහන්න. අත්තරින් නැතුව ධර්මය අහන්න. ධර්ම කාරණා එකින් එක ජීවිතයට එකතු කරගන්න. ඒ ධර්මී වඩමින් ඔබට පුළුවන් ප්‍රඥාව දියුණු කරගන්න ධර්ම කාරණා ඔස්සේ. සෝවාන් ඵලයට පත් වෙන ශ්‍රාවකෙක් අත් නොහැර වැඩි යුතු වටිනාම ගුණය ධර්ම ශ්‍රවණයයි. දැන් අපි ලෑස්ති වෙන්නේ මනුස්සත්වයෙන් පිරිච්ච ජීවිතයක් නිර්මාණය කරගන්න. එහෙම දහමක් සාකච්ඡා කරන්න. භාග්‍යවතුන් වහන්සේ අසීමිත කාලයක් සංසාරේ පාරමිතා පිරුවා මේ ධර්ම මාර්ගයේ ලෝකයට හඳුන්වා දෙන්න. දැන් බලන්න පින්නතුනි ගයා සීර්සේ සිට බරණැස ඉසිපතනේ තෙක් සති ගණන් මාස ගණන් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා පාගමනින්. මේ යන්නේ මේ සා ගැඹුරු ධර්මයේ ග්‍රහණය කරගත හැකි ශ්‍රාවකයන් සොයාගෙන. පරතරයට මග නොපින්නුවත් මුල් වෙලාවේ තමන් වහන්සේට උපකාර කළානි. ඒ කල්යාණ මිත්‍ර තාපසවරු සොයාගෙන ගොහින් මේ මුළු මහත් විශ්වතලයේ තියෙන පරම සත්‍යෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාව පවත්වලා චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයේ නිවන් මගයි කියන එක ලෝකයට විද්‍යමාන කළා. එතනදී හරි වටින දෙයක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා වූ මේ උතුම් නිවන් මඟ පෙරත් බුදුරු දේශනා කරලා ශූන්‍ය කල්පවල වැළලිච්ච ඒ ආර්ය සත්‍යය
තවත් ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මතු කරගෙන දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය මේ විශ්වය තුල පවතින සදාතනික සත්‍යයයි. ඒ වැළලෙනවා විනා විනාශ වෙන්නේ නැහැ. නැවතත් ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කරන්නේ වැළලිච්ච ගාම්භීර සත්‍ය මතු කරලා ලෝකයට දේශනා කරනවා. ඒ යුගවල කාලවල කල්පවල ඒ ධර්මයේ දරාගෙන ග්‍රහණය කරගන්න පුළුවන් බුද්ධි මට්ටමට ගෝචර වෙන විදිහට තථාගතයෝ විවිධ මාතෘකා උපමා උපමේය තුල ඒ දේශනාව సంతానගත කරනවා. ඔබ මා සරණ යන ගෞතම බුදුරජාණන් වහන්සේ මේසා පරම ගාම්භීර සත්‍ය දේශනා කරන්න 100ක් 50ක් දහස් ගාණක් හෙව්වේ. දැන් මේ කාලේ ලෝතුරා ධර්ම දේශනයක් පවත්වනකොට හරියට මහන්සි වෙනවා දේශක ශ්‍රාවක දෙපාර්ශ්වයේම විශාල සදහැවතුන් පිරිසක් සහභාගී කරගන්න. මොනතරම් දේවල් කරනවද? දැන්වීම් ප්‍රචාරය කරනවා. නිවේදන නිකුත් කරනවා. විවිධ ආහාර පාන සැරසිලි ආකර්ෂණීය පිණිස නොඑක් දේවල් කළා තමයි හෝරාවකට අඩු පුංචි කාලයක් බුද්ධ වචනේ දේශනා කරන්න ශ්‍රාවක පිරිසක් සොයාගන්නේ. සමහර විට පිරිස අඩු වුණාම ඒක සංවිධානය කරන ඇත්තන්ට හරි පවුලේ උදවියට හරි දේශනාවට වඩින සාමින් වහන්සේට හරි යම් මට්ටමක මදි පුංචිකමක් දැනෙනවා. නමුත් මේ ආර්ය සත්‍ය ධර්මයෙන් රැකවරණය ලැබුණු කැමැති උදවිය පෙරපින් තියෙන්න ඕන. පුබ්බේච කත පුඤ්ඤතා සංසාර ගමනේ සද්ධර්මයට ගරු කළ ගෞරව පූජෝපහාර දැක්වූ පුණ්‍ය බලය නැති කිසි කෙනෙකුට තථාගත සද්ධර්මය ශ්‍රවණය කරන්න කැමැත්ත ඇති වෙන්නේ නැහැ. දේශනාවක් ලෝකයට දේශනා කරවලා ධර්ම දානමේ පින්කමක් කරගන්න හිත ඉඩ දෙන්නෙත් නැහැ. සසර පින් බලයයි අපි මෙහෙවන්නේ. එතකොට පින්නතුනි අපි කරන්න ඕන වටිනම දේ තමයි පින් තියෙන ඇත්ත ධර්මය අහලා හිත නිවාගෙන ධර්ම මාර්ගේ වඩාවි. මහා පිරිසක් හිටියත් ඒ උදවියේ පිරිසේ ධර්මී ග්‍රහණය කරගන්න ඇත්තෝ එක්කෙනෙක්වත් නැත්තම් ඒක ඵල නැති දෙයක් වෙනවා. බලන්න තථාගතයන් වහන්සේ 5 දිනක් සොයාගෙන ගොහින් මේ දේශනාව කළේ. ඒනුත් මුල් වෙලාවේ මේ කවබෝධ කරගත්තේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසතුමා පමණයි. අසංකේය 4 කල්ප ලක්ෂයක් පිරු පාරමිතා ලෝකෙ සොයාගත් පරම ගාම්භීර සත්‍ය 5 දිනක් වෙනුවෙන් වදාලා. එක්කෙක් මුලින් අවබෝධ කරගත්තා. ඒ දහමයි දෙවි බඹුන් මිනිසුන් සහිත ලෝකයාගේ රැකවරණය පිණිස හේතුුනේ. පින්නතුල සද්ධාව ඇති කරගෙන බාහිර දේවල් බලාපොරොත්තු නොවි පරම ගාම්භීර සත්‍ය අවබෝධ කරගන්න නිහඬව බුදුබණ අහන්න ජීවිතේ. දැන් ඉමාය ධම්මානු ධම්මපටිපත්ත්‍යා ධම්මං පූජේමි. ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් ධර්ම රත්නයට පූජා කරමි කියලා හඬනගා කරන වන්දන අපිට ඇහෙනවා. මහසෑයක් මහ බෝධියක් විහාර පිළිමයක් ඉදිරියේ ප්‍රදර්ශනාත්මකව හඬනගා ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ පූජා කරනවා කියලා කිව්වට කියා පෑමින් ඇති පළක් නැහැ පින්වතුනි. වටිනම දේ තමයි ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ පිහිටන්න. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ මුළු ලෝකින් මිල්ුවේයි. පින්වත් මහණෙනි, මේ කරන ලාමක බාහිර පූජාව තථාගතයන් වහන්සේට කරන උතුම් පූජාවන් නොවේ. යමෙක් ධර්මානු ධර්ම ප්‍රතිපදාව පූර්ණී කරයිද හිතෙම භාග්‍යවතුන් වහන්සේට කළ හැකි උදාර බුද්ධ පූජාව සිදු කළා වන්නේය. ඔබ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. බුදු කෙනෙකුට කළ හැකි වටිනාම පූජෝපහාරී කෙනෙක් ධර්ම මාර්ගය තුල ජීවත් වීමයි. ඒකට තැනක් නොතැනක් තරාතිරමක්
ඇඳුමක් පැළඳුමක් ස්වභාවයක් නැහැ. පැතිකඩක් නැහැ. සංසාරගත ජීවිතයේ පුරුදු පුහුණු කරපු ධර්මයක් තියෙන්නේ කාළඟද? මේ ජීවිතයේ ධර්මයේ ඇහින්නේ කාටද? ඒ අවබෝධය කරා යනවා. පින්නතුන්ට අදහසක් ගන්න ඕන හින්දා මේ ටික කියන්නේ. සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා හැමෝගෙම පිළිකුලට භාජනය වෙච්ච ඔලගුවක් කරේ දාගෙන ඇඟ කහ කහ ලේ සැරව පෙරෙනවා නාගන්නේ නේව ඇලිලා ශරීරෙ දුගඳ හමන පිළිකුල් සහගත කිස්ස අවුල් වෙච්ච වැරහැලි අඳින යාචකේ. එයා මහමග දිගේ ඇවිදගෙන යද්දී මහා පිරිසක් වට වෙච්ච තැනක් දකිනවා. යාචකයා කල්පනා කළේ දන්සලක්ද කියලා. කෑම ටිකක් හොයාගන්න කිට්ටුනි. ඒ වෙලාවේ තථාගත සද්ධර්මය ඇහෙනවා. මේ මිනිස්සු රැස්කකා දඟලන්නේ ඒ අපූර්ව ධර්මය අහන්න. හැබැයි මහා පිරිස අතරින් කුසගින්නේ ඈතට වෙලා වැරහැලි ඇඳගත්ත සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා දහම අහගෙන ඉන්නවා. ඒ ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති වෙනවා. ඔබට පුදුම හිතෙයි. අර මහා පිරිස අතරින් යාචක සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා සෝතාපන්න ශ්‍රාවකෙක් වෙනවා. ඒ නිසා මේ ගාම්භීර ධර්මයේ තියෙන රැකවරණය ඔබ හැම දිනාටම පොදු දෙයක්. වටින්නේ සාන්තව නිහඬව ධර්මය අහලා ධර්මකාරණා ජීවිතයට එකතු කරගෙන හැකිතාක් දුරට ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිහිටා කටයුතු කිරීමයි. අපි මාතෘකා කළේ සැප හොයන ලෝකයාට භාග්‍යවතුන් වහන්සේ ස්ථීරසාර මට්ටමින් වදාළ සැප හතරක් ඇතුළත් වෙන උතුම් ගාථා රත්නයක්. අපි නිරතුරුව දැනුවත් කරන්නේ සතර අපායන් මිදෙන්න කියලා. උදේ පාන්දර නිින්දෙන් අවදි වෙන මිනිස්සු දහසක් දේ කරලා මහරෙන් නිින්දට යනවා. මේක තමයි මිනිස්සු අතට ගත්ත ජීවිතේ. හුඟක් ජීවිත තියෙන තොර තෝංචියක් නැහැ, පැටලවිලි. පේනමානික සැනසෙල්ලක් නැහැ. සමහරු මිල මුදල් හඹාගෙන යනවා. මිල මුදල් තනතුරු තානාන්තර නම්බුව ගෞරවේ සොයාගෙන යන හුඟක් දෙනෙකුට සම්මා ආජීවය අමතක වෙලා මිත්‍යා ජීවයෙන් ජීවිතේ පවත්වගෙන යන බවක් අපිට දැන් දැනෙනවා. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවය කියන යහපත් දිවි මඟ ප්‍රඥාව සද්ධාව කියන ගුණ දෙක දියුණු කරගෙන ඍජුවම නිවන් අවබෝධයට උපකාර වෙන අවස්ථාවක්. මම ඔබෙන් බොහෝම කරුණාවෙන් ඉල්ලනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්මා ආජීවයේ පිළිබඳ ගිහි සමාජයේ මීට වඩා පරිස්සම් වෙන්න ඕන. යහපත් දිවි පැවැත්ම වෙනුවෙන්. යහපත් දිවි පැවැත්ම තියෙන කෙනා මුලින්ම දියුණු කරගන්න ඕන දෙයක් තමයි මේ දේශනාවන් අහලා ආර්ය ධනෙ තුල බුදුරජාණන් වහන්සේ වදාළ හිරියොත්ප්පියන් දනං. බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා ජීවිතේ පුරාම ආරක්ෂා කළ උපේගත් ආයෝජනය කළ ධනයක් තිබුණා. ඒකට කියන්නේ සප්තාර්ය ධනෙ. සප්තාර්ය ධනෙ එක ධනයක් තමයි හිරියොත්ප්පියන් දනං. හිරියොත්ප් කියන ධන යුගලය. ලැජ්ජාවයි බයයි. සම්මා ආජීවයෙන් පිරිච්ච ගිහි පැවිදි උබේ පාර්ශවය තථාගත ආර්ය සත්‍ය ධර්මයේ තුල විද්‍යමාන වෙන හිරියොත්ප් කියන ආර්ය ධනයෙන් ධනවත් වෙන්න ඕන. එහෙම නොවුනොත් මේ මොන දේ කළත් පළක් නැහැ. හිරියොත්ප් කියලා කියන්නේ පිනතුනේ ලැජ්ජ බය දෙක. 아무තු දෙයක් නෙමෙයි. පුරාණ වැඩිහිටියෝ කිව්වේ දේව ධර්ම කියලා. ලෝකපාලක ධර්ම කියලා කිව්වා. මුළු ලෝකෙම පාලනය කරන ආනුභාව සම්පන්න වචන දෙක. හිරියොත්ප් ලැජ්ජාවයි බයයි.
ලැජ්ජ බය දෙක පිරිහුණුත් මිනිස්සු අනේ වනසත්තු වගේ වෙනවා. අද මේ මට්ටමට ලෝකේපත් වෙලා. දැන් බලන්න පින්නතුනි, දකින්න ලැබෙන දර්ශන, නිරතුරු ඇහෙන ප්‍රවෘත්ති, අපේ රටේ හැම විද්‍යුත් මාධ්‍යයකම සීමාව ඉක්මවා යම් යම් බුද්ධ වන්දනා, පිරිත් දේශනා, පිරුවනා පොත් වහන්සේගේ අන්තර්ගතය තුල ඇති සමහර සූත්‍ර කොටස්, සිත් පිරිත් කාණ්ඩේ ගාථා රත්නයන් මේවා අරගෙන ජනාකර්ෂණීය තමා වෙට යොමු කරගන්න විවිධාකාර උදේ ඉඳලා රැ වෙනකල් ඒවා විකාශය කරන හඬ අපිට ඇහෙනවා. එතකොට සමහර ඒවා දැන් ගෞරවය නැති වෙන මට්ටමට පවත්වගෙන යන බවක් පේනවා. මේ තථාගත සම්බුදු වදන්, සූත්‍ර දේශනා, භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සත්‍යක්‍රියාවන් හරි පරිස්සමින් පරිහරණය කළ යුතුයි. තව බොහෝ කාලයක් මිනිසුන්ගේ හිතසුව පිණිස පවතින්න. ඒ බුදුබණ අහන, ඒ සිත් පිරිත් අහන, ඒ ධම්මචින්තා අහන මාධ්‍ය තුලින්ම ප්‍රවෘත්තියක් අහනකොට අපිට ඇහෙන්නේ පුදුමාකාර දුක හිතෙන දේවල්. පහුගිය දවසක පින්නතුල ලැහැව්වද තරුණ අඹුසැමියන් යුවලක් හරි ආදරින් කාලයක් සෙනෙහසින් ජීවත් වෙලා දෙමව්පියන්ට හොර රහසේ ආදරය තුල මොවුන් දෙදෙනා විවාහ වෙනවා. තරුණ සැමියා කුලී වැඩක් කළා තමයි බිරිඳ ජීවත් කෙරෙව්වේ. කවදාවත් තමන් ආදරය කළ බිරිඳට කිසිවක් ජීවිතේ අඩුපාඩු කළේ නෑ. මව්පියන් අතහැරලා මම එක්කාවේ මා කෙරේ තිබූ විශ්වාසය හා ආදරය නිසානි කියලා දහසක් වැඩ කරමින් ඇය ජීවත් කෙරෙව්වා. පළවෙනි දරුවක් පිළිසිඳ ගන්නකොට තරුණ සාමියාට, ඒ තරුණ පුතාට ඒක දරා ගන්න බැරි සතුටක්. ඊටත් වඩා හුඟක් මහන්සි වුණා යමක් උපයා ගන්න. දැන් පවුලට තුන්වෙනි එක එකතු වෙන්න කිට්ටුයි. හරිම සතුටින් මහන්සිය දැනෙන්නේ නැහැ. කුලී වැඩ කර කර යමක් උපයාගෙන සතුටින් කාලය ගෙවුවා. කාලය ගත වෙද්දි පළවෙනි පුතා මව්පියන් අතරට එනවා. පුදුම ආදරෙන් දරුවා හදා ගන්නවා. පළවෙනි සතිය ගෙවෙනවා. දෙවනි සතියත් ගෙවෙනවා. තුන්වෙනි සතිය දරුවා කිරි වරලා නැහැ. මව් කිරි බොන පුංචි දරුවා අතෑරලා ඔහු මෙච්චර ආදරය කළ බිරිඳ ලිපියක් ලියලා තියලා කලක් Taman අඳුනන අයෙක් සමග හොර රහසේ යන්න යනවා. මේක පුදුම දෙයක්. අද මේ සමාජෙ මෙච්චර බුදුබණ අහනවා. සීලාචාරකම්, හිරියොතප් කියන ගුණ දෙක පිරිහිලා කිසිම ලැජ්ජාවක්, බයක්, පිළිකුලක් නැතුව මාතෘත්වයේ පීතෘත්වයේ පාවා දෙමින් පුදුමාකාර අකටයුතු කරනවා. බලන්න, සති 3ක කිරිවරපු නැති කිරි දරුවෙක් දාලා තරුණ මවක් පිටවෙල යනවා තවත් තැනැත්තෙක් එක්ක. දරුවා කිරි ඉල්ලලා අඬනවා. කුසගින්නේ අඬනවා. ඒ තරුණ පුතා තමන්ගේ දෙමව්පියන්ට හොරෙන් කරගත්ත විවාහයක්. එදා ඉඳලා ගෙදර ගිහින් තිබුණේ නෑ. ගමේ අයට කිව්වා දරුවට කිරි ටිකක් දෙන්න. කිසි මවක් ඉදිරිපත් උනේ නෑ. දැන් ওই කිරි අම්මාවරු ගැන රටේ සුන්දර කතාබස් තියෙනවා. මනුස්සත්වයේ දායක ප්‍රේමය ගැන දේශනා අහනවා. කවි ගී ලියවෙනවා. කිරි ඉල්ලා හඬන කිරි දරුවෙකුට අසරණ වෙච්ච සැමියෙක් කරපු ඉල්ලීම කිසිම අම්මා කෙනෙක් බාරගත්තේ නෑ. අවසානයේ ඔහු තමන්ගේ අම්මා සොයාගෙන යනවා. මේ තරුණ පුතාලා දුවල හැම වෙලාවෙම හිතන්න, හැංගීම් බරව තීරණ ගත්තත් කවුරු අත්හැරලා ගිය ජීවිතේ කවදා හරි තමන්ට පිහිට වෙන්නේ අම්මා තාත්තා දෙන්නා. ඒක නම් ජීවිතය අමතක කරන්න එපා. හුඟක් දෙනෙකුට මේවා අමතකයි. පවුලට පිටින් ගියේ තමන්ගේ පුතා දරුවා එක්ක ගෙදර ඉද්දී අර අම්මට දරුවයි දරුවගේ දරුවයි බරක් උනේ නෑ.
පුතේ කොහොම හරි අපි දරුවා හදාගමු කියලා. කැලේට විසිකලේ නෑ. ගිල හිසිර කර වැසිකිලි වලකට දැම්මේ නෑ. අර වියපත් අම්මා මොනවා හරි කරලා කිරි ටිකක් අරගෙන හදලා දරුවට දීලා දරුවා ජීවත් කෙරෙව්වා. කාලය ගෙවිලා යනවා. ඇය මේ ස්වාමියාගෙන් දික් අසාද වෙන්න නඩුවක් පවරනවා. ඔහු උසාවියට යන්නේ නැහැ. ඔහුට දැනුම් දෙන්නේ නැහැ. වංචනිකව නඩුව ජයග්‍රහණය කරලා දික්කසාද සාතිකේ අරගෙන එක්තරා රැයක ඇය තමන්ගේ දෙවෙනි සැමියා මග තියලා මේක කියලා යන්න ගෙදර එනකොට මහරෑ දරා ගන්න බැරි කේන්තියෙන් අර ස්වාමියා මොකද කළේ? කුසින් උපන් මගේ දරුවාට කිරි දෙන්න බැරි නුඹේ පියයුරු තවත් දඩුවකට කිරි දෙන්න මම ඉතුරු කරන්නේ නෑ කියලා ආයුධයක් අරගෙන කපලා පියයුරු දෙක විනාශ කළේ මරලා දැම්මා. ඔහු පාපොච්චරණයක් කරනවා. මහරෑ ඇය ගෙදර එද්දි කේන්ති ගියා මට. දරුවා කුසගින්නේ අඬනකොට කිරි ඉල්ල ගෙවල් ගානේ දුවපු මම මගේ දරුවට කිරි දෙන්න බැරි පියයුරු දෙක කොමකටද ඇයගේ මං ඒ විනාශ කළේ මරා දැම්මා. ජීවිතේ කොයි තරම් දේවල් තියෙනවද අපිට දරා ගන්න බැරි වෙන අවස්ථා. මේ තථාගත සද්ධර්මයේ ප්‍රයෝජනෙට ගන්න ඕන මනුස්සත්වයේ දියුණු කරපු කරුණාව දයාව ඉවසීම දියුණු කරපු යහපත් ජීවන මාර්ගයක් සකස් කර ගන්න විතරයි. නිවන් දකින සංසාර ගමන තව බොහෝම දුරයි. ශාස්ත්‍රීක දිව්‍ය තලයක ශාස්ත්‍රීක බඹ තලයක කළ කුසල් බෙලින් ඉපදුනහම කල්ප ගණන් එහි ජීවත් වෙනකොට සමහර සුද්ධාවාස තලවල අපිට කාලය තියෙනවා ධර්මයේ දියුණු කළ සසරින් එතර වෙන්න. නමුත් බුදුබණ අහන මිනිස්සුනේ වියකී යන මනුස්සත්වයේ දියුණු කරගන්න අපිට ඉච්ඡර දවසක් ඉතුරු වෙලා නැහැ. මම බොහෝම කරුණාවෙන් මතක් කරනවා යහපත් ජීවිතයක් ලැජ්ජ බය දෙක පිරිච්ච ජීවිතයක් පුංචි නමුත් වැරැද්දක් කරන ලැජ්ජාව එහි අනිටු විනාශයට විපාකයට බය හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් හිරියොතප් ගුණ දෙකින් පිරිච්ච මනුස්සත්වයේ දියුණු වෙච්ච මහා පිං ඇති සමාජයක් භාග්‍යවතුන් වහන්සේ අපේක්ෂා කළ මනුස්සත්වයෙන් පිරි සමාජයක් අපිට මේ මහ පොළොව තුළ නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. වටිනාම දේ යහපත් දිවි පැවැත්මක් හදාගන්න. තනතුරු තානාන්තර ආර්ථිකී තරුපන්ති ජීවිත වෙනුවෙන් තමන්ට අභියෝගයක් වෙන උදවිය මරා දමන්න එපා. තමන්ට අභියෝගයක් කියලා හිතන අය කොන් කරන්න විනාශ කරන්න එපා. తాවකාලික දෙයක් වෙනුවෙන් ලද මිනිස් දිවියේ පිරිහෙලාගෙන කල්ප ගණන් දුගතියට වැටෙන්නේ නැතුව මේ මාත්‍රිකා ගාථා රත්නයෙන් මතුවෙන සැප ජීවිතයට එකතු කරගන්න. මට කියන්න ඕනකම තිබුණේ පින්නතුනි සැප හොයන්න දහසක් දේ කරන ඔබ සැපයි සපයි කියලා ජීවිතය අල්ලගත්ත හොඟාක් දේවල් ඔබටම දුකක් නෝනාද කියලා හිතලා බලන්න. පේන මට්ටමේ ස්ථීර සැපතක් කෙනෙක් ලෝකෙ ලැබුවේ නෑ. සම්මා ආජීවයෙන් පිරිච්ච ජීවිතයේ තරම් සැපවත් ජීවිතයක් ලෝකෙ නෑ. මා මගේ ජීවිතේ නිවැරදිව ගත කළා. පංච දුෂ්චරිතයෙන්තර ජීවිතයක් ගත කළා. පංචශීලයට අනුගත ජීවිතයක් ගත කළා කියලා. පස්සේ වෙලාවක තමන්ට තමන් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම්ම සැපත. දැන් පින්නතුන්ලා හිතනවා ඇති අපි ලෝකයට පේන්න කොයිතරම් යහපත් දේ කරනවද? අපි කරන වැරදි ලෝකයට පේන්නේ අපි සුරක්ෂිතයි කියලා. සද්ධර්මයේ තුල උගන්වන පින්නතුනි වැරදි කරන කෙනෙකුට ලෝකෙ හැංගෙන්න හෝ රහසක් තියාගන්න තැනක් නැහැ. දෙවි දේවතාවෝ හෝ ඒ වැරද්ද දකිනවා කියලා. මේක විශ්වාස කරන්න.
අපි ඕනම කෙනෙකුට ආත්මීය වශයෙන් බැඳිච්ච බලවේග තියෙනවා. යහපත් බලවේග වගේම අයහපත් බලවේග තියෙනවා. පෞකාර අයහපත් බලවේගවලට මිනිස්සු බැඳුනහම ඒ මිනිස්සුන්ගේ ජීවිත පාලනය කරන්නේ අර අදුස්්‍යමාන අයහපත් බලවේග. ඒගොල්ලෝ හරි ආසයි තෘප්තියක් ලබන්න දුස්චරිතෙන් ජීවත් වෙලා. ඒක තමයි පෞකාර අදුස්්‍යමාන ඥාති බලවේග මිනිස්සුන්ට ගෙන දෙන විපත විනාශය. ඒ නිසානේ අපි දේශනාවලදී කරන්නේ නිතර කියන්නේ මියගිය ඥාතීන්ට නිතර පින් දෙදී ගෙවල් ඇතුළේ ඒ ඥාතීන්ගේ පින්තූර තියාගෙන මල් පළඳවලා සුවඳ දුම් දෙමින් පහන් දල්වලා හරියට යාඥා කරනවා වගේ ඇත්තු දිහා බලාගෙන එක එක දේවල් ප්‍රාර්ථනා කරන් ඉල්ලන්න යන්න එපා. ඔබේ මව්පියා, ස්වාමියා, බිරිඳ, සහෝදරයා, දරුවා, ඥාතියා මේ ජීවිතේ පමණයි ඔබට එහෙම වෙලා මුණ ගැහුනේ. සංසාරෙත් මුණ ගැහුණා. ඈත අතීතේ සසරෙත් හමු වී. නමුත් මේ හඳුනා ගැනීම මේ ජීවිතේ විතරයි. ඒගොල්ල මරණයටපත් වුණාට පස්සේ කිසි තැනක ඔබට අඳුන ගන්න බෑ මේ මගේ අම්මා තාත්තා, ස්වාමියා, බිරිඳ, දරුවා, සහෝදරයා කියලා. ඒගොල්ල සංසාරයට එකතු වෙලා, භවයට එකතු වෙලා. ඒගොල්ල ලබාගත් ජීවිතය ආයති භවයේ මොන වගේද කියලා එකෙල්ලෙම අපිට කියන්න බෑ. අමනාප වෙන්න එපා. හුඟක් දෙනෙක් මරණයටපත් වෙලා නිරේ ප්‍රේත ලෝකයේ තිරිසන් අපාය තමයි මනසින් අල්ලගන්නේ. කල්ප ගණන් දුගතිය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වඩින ගමනේදී 500ක් ස්වාමින් වහන්සේලාත් එක්ක උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාව අතරතුර හදිස්සියෙන් අතර වෙලා මහ පොළොවට පහත් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ මාපට ඇඟිල්ලේ නියසිල මතට පස්වල්පයක් හාරලා ගත්තා. අරගෙන ස්වාමින් වහන්සේලාට පෙන්නනවා, පින්වත් මහණෙනි, මේ නබෝ ගැබේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණයද වැඩි? මගේ අතේ මාපට ඇඟිල්ලේ නියසිල මත ඇති පස් ප්‍රමාණයද වැඩි කියලා. ස්වාමින් වහන්සේලා වදාළ පින්වත් භාග්‍යවතුන් වහන්සේ, මේ නබෝ ගැබේ මහ පොළොවේ පස් ප්‍රමාණය අනන්තයි. කිසි කෙනෙකුට ගණනය කරන්න බෑ, මනින්න බෑ, කිරන්න බෑ, ලියල කියලා හිතල සීමාවක් කරන්න බැරි අනන්ත නබෝ ගැබේ මහ පොළොවේ පස් ප්‍රමාණය අනන්තයි කියලා. හැබැයි ඔබ වහන්සේගේ ශ්‍රී හස්තේ මාපට ඇඟිල්ලේ නියසිල මත ඇති පස් ප්‍රමාණය ඊටාම සල්පයයි කියලා බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේලා මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, පින්වත් මහණෙනි, යම් හේතුවක් නිසායි මම ඔබ වහන්සේලගෙන් ඇහැව්වේ. එහෙම මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් උදවිය සමහර විට බුද්ධ ශාසනය මුණ ගැහිලා සද්ධර්මී පවතිනවා, ශ්‍රාවක සංඝ රත්නේ වැඩ ඉන්නවා. මිනිස්සු ගුණධර්ම වලින් පිරිහිලා, කුසලයෙන් පිරිහිලා, ආත්මාර්ථයෙන් පිරිච්ච ජීවිත ගෙවලා මරණයටපත් වෙනවා. ඒ මිය ගිය අය මහ පොළොවේ පස් ප්‍රමාණීසේ අනන්තවත් සතර අපායට වැටෙනවා. പ്രേත ලෝකේ പ്രേත දුක් විඳිනවා. තිරිසන් අපායේ අනන්ත දුක් විඳිනවා. ඒගොල්ලන්ට ගැලවීමක් නැහැ. මගේ අතේ මාපට ඇඟිල්ලේ නීසිල මත ඇති පස් ප්‍රමාණයේ මෙන් ඊටාම සල්ප දෙනෙක් පමණක් පින්වත් මහණෙනි සසරින් එතර වෙනවා. අපිට නිරතුරුව ඔබෙන් අහන්න වෙනවා. නැවත නැවත ඔබට සිහිපත් කරන්න වෙනවා. දැන්වත් ඔබ හිතන්න ඔබ අයිති වෙන්නේ මහ පොළොවේ පස් ප්‍රමාණයටද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ නියසිල මත ඇති පස් ප්‍රමාණයටද? මම නම් කියන්නේ තථාගත ශ්‍රී හස්තේහි නියසිල මත තිබූ පස් ප්‍රමාණයට ඔබත් එකතු වෙන්න. සසරින් එතර වන 14ක් පිරිස අතරට ධර්ම මාර්ගයේ වඩලා ඔබ එකතු වෙන්න. මහ පොළොවේ සතර අපායට වැටෙන කොටසට ඔබ අයිති වුණොත් කිසි කෙනෙක් ඔබ ගලව ගන්න නැහැ.
මතක තියාගන්න මේ ජීවිතේ මව්පියා බිරිඳ ස්වාමියා දරුවෝ සහෝදරයෝ අපි අඳුරන්නේ ඒ නමින් කතා කරන්නේ මේ ජීවිතේ විතරයි. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව අට්ඨීනං නගරං කතං මංස ලෝහිත ලේපනං ඇටකෝටු ගොඩාක් එකතු කරලා බැඳපු කූඩුවක් වටේ මස් තියලා මස් වැදලි ගැලවෙන හින්දා නහරවැල් වලින් ඔතලා ගැට ගහලා ලේ සැරව තවරලා ඒ පිළිකුල් කටයුතු දැ පිටට පේන නිසා සමකින් වහලා ආවරණය කරලා සමාජය තුළ එක එක නම් වලින් කතා කරන්නේ ඇටකෝටු නගර ටික අඳුනගන්න පහසුව පිණිස. එහෙම නැතුව කිසි කෙනෙකුගේ සුවිශේෂී තත්වයක් නැහැ. හැම ශරීරයක්ම අට්ඨීනං නගරං කතං. ඇට කැබිලි තබා බැඳූ නගර වගේ, කූඩු වගේ. ඇට කැබිලි නගරේ අඳුන ගන්න ඕන නිසා අම්මා, තාත්තා, මහත්තයා, නෝනා, දුව පුතා, ස්වාමියා බිරිඳ මේ විදිහට අපි කතා කරනවා හඳුනා ගැනීමේ පහසුව වෙනුවෙන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක් මා ධාර්මික ජීවිතයක් ගත කළා කියලා Tamanට සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් ගත කළ කෙනෙක් අර බිහිසුණු සසරේ රැකවරණය ලබනවා. එහෙම නැතුව තමන්ගේ ජීවිතේ අධර්ම මාර්ගය අරගෙන යන උදවිය මෙලොවත් පිරිහිලා ඕනම රැයක නින්දට යනකොට තමන්ට තමන් ගැන හිතලා සතුට වෙන්න පුළුවන් කමක් නැති උදවිය හූල්ලලා දුක් විඳලා මැරිලා යනවා. දැන් ඔය එහෙම මරණයට පත් වෙන හුඟක් දෙනෙක්ගේ ඡායාරූප ගෙදරවල වල තියාගෙන අපි වඳිනවා ගුණ කියනවා අතීතයේ මෙනෙහි කර කර අඬනවා. හුඟක් අය අඬන්නේ අපිට සලක ගන්න බැරි වුණා. අපි වැරදි අපිට අවබෝධයක් තිබුණේ නැහැ. දැන් ඒවා කියලා පළක් නැහැ. අර අඳුරු බලවේග වලට අපිට ඇවිත් පීඩා දෙන්න බැරිව ඉන්නකොට අපිම දොර ඇරලා දෙනවා ඇවිත් පීඩා කරන්න කියලා. ඒ තමයි වඳිනවා, පුදනවා, මල් තියනවා, ගුණ කියනවා සියල්ල අමතක කරලා දාන්න. ලෙන්ගතු ඕනම කෙනෙක් මරණයට පත් වුණාම හිතින් අත්තරින්න ඒගොල්ල සසරට එකතු වෙලා. ඊළඟට පින්නුතුනි යහපත් බලවේග. සසරින් ඉඳලා එන ආත්මීය පුණ්‍ය බලවේග තියෙනවා. අපි හැමෝම සසරින් එතර කරවන්න මඟ පෙන්වන. කවුරු මොනවා කීවත් විශ්වයේ තියෙන ශක්තියින්ට අවනත නොවි. සම්‍යක් දෘෂ්ටික බලවේගවල ආශිර්වාදයේ රැකවරණේ නැති කිසි කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන ගමන වඩන්න බෑ. පින්තුල අහලා ඇතිනේ සිද්ධාර්ථ කුමරුන් ගිහි ගිහි කලකිරි අර දැවැන්ත ප්‍රාකාර වලලු වලින් ద్వාරයන් විවර කරගෙන මහරෑ පාන්දර කන්ත කසු පිටේ යන ගමනේදී සත්‍ය වශයෙන්ම දෙවිවරුන්ගේ උපකාරයක් නොලැබුණා නම් ඒ ගමන යන්න වෙන්නේ නැහැ. බාධා ඉවත් කරලා බොහෝ දිනාගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා සිදුහත් කුමරාණන්ට සත්‍ය ගවේෂණී සඳහා යා යුතු මගට ඇත්ත වශයෙන්ම උපකාර කළේ සම්‍යක් දෘෂ්ටික පින් ඇති බලවේග. ඒ බලවේග අදටත් අපි අතර ජීවමානයි. ඒ නිසා මේ සියල්ල අවබෝධ කරගෙන ධර්ම මාර්ගයේ වඩන ගමන බොහොම නිහඬව, සාන්තව, යහපත් විදිහට පවත්වගෙන ගිහින් ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න පින්වතුනි. සැප හොයන ලෝකයට අතට ගත්ත හැමදේම දුකක් බවට පත්වෙච්ච ලෝකයකට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ස්ථීර මට්ටමේ සැප හතරක් ලෝකේ තියෙනවා. පළවෙනි දේ තමයි ඔබ තුලින් ගොඩනැගෙන්න ඕන දෙයක්. සුඛායාව ජරා සීලං. ජරාව කියලා කියන්නේ පින්වතුනි දි รา යාම. අපි හැමෝගෙම ජීවිත යම් දවසක අපිටම මෙල්ල කරගන්න බැරි, පාලනය කරගන්න බැරි, වයසට ගිය, දල හෙල්ලෙන, දැස නොපෙනෙන දල ඇතෙක් වගේ ශරීර ශක්තියෙන් පිරිහෙනවා.
කොළත්තක් කඩා ගන්න හොඬ ඔසව ගන්න හයිය නැහැ. මහවණේ ගස්වල හැපෙනවා ඇස් දෙක පේන්නේ. ඒ දෙවන්ත ඇත්තු වයසට ගියාම අසරණ වෙලා බොහෝ වෙලාවට දිය කඩਿੱත් එකට බැහැලා වතුර ටිකක් බීලා ගොඩ එන්න බැරි මට්ටමට අසරණ වෙනවා. මේ ජරාවට පත්වීම හොඳට අඳුන ගන්න. අඳුනගෙන කාය බලේ පිරිහිච්චදා අපි මහන්සි ගන්නවා දැන්වත් ධර්මයේ දියුණු කරගන්න ඕනේ කියලා. හුඟක් අයට ධර්ම මාර්ගය අවබෝධ වෙන්නේ බෙලහීන වුණාම වෙන කරන්න වැඩක් නැහෙනි. සමාජ පිළිගැනීමක් නැහැ. gedara ලොකු නියෝජනයක් නැහැ. තමන් ඔහි හුදකලාව ඉන්නේ. දැන් ඉතින් හිත හදා ගන්නවත් ඕනේ කියලා සිල් ඇඳුම් අහන්න බලනවා, වට වන්දනාව යන්න බලනවා. නොඑක් දේවල් ගැන හිතනවා. ඒකේ වැරැද්දක් නැහැ. නමුත් එතකොට අපි අසරණ වෙලා බුදුරජාණන් වහන්සේගේ උපමාව තමයි වයසක ස්වාලිහිණී දී හිඳිච්ච මඩවලක තටු පොරුවන් බලන් ඉන්නවා. ඒ මඩවලේ මාළු නැහැ. බඩගින්න ඉන්නේ. මීට වඩා ලස්සන උපමාවක් නැහැ. ධර්මයෙන් පිරිහිච්ච වියපත් උදවියට ගිහි පැවිදි. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේදී ගිහි පින්වතුන්ලා වගේම පැවිදි උතුමන් වහන්සේලා හැටියට අපි කවුරුත් පින්වතුනි ජරාවට පත්වීමේ අනතුරු අඳුන ගන්න ඕන. දැන් දහමේ උගන්වනෝ බුදුරජාණන් වහන්සේ අමතාපුත්තික බය කියලා අවස්ථා දෙක තුනක්. ඒක හරි අපූර්ව දෙයක්. අමතාපුත්තික අම්මෙකුට පුතෙක් ගලව ගන්න බැරි වෙලාවක් ජීවිතේනවා. පුතෙකුට අම්මෙක් පරිස්සම් කරගන්න බැරි වෙලාවක් ජීවිතේනවා. ඒක වෙලාවක් තමයි ජරාවට පත්වීම. දැස නොපෙනී දෙකන නැසි ඇවිද ගන්න වාරු නැති වියපත් වියට යනකොට බුදුරජාණන් වහන්සේ අහනවා අම්මා කෙනෙකුට පුළුවන් ද පුතෙක් ජරාවට පත් නොවි රැක ගන්න. පුතේ එහෙම වෙන්න එපා. හැමදාම භද්‍ර යෞවනයේ තුල ජීවත් වෙන්න. පුතාටත් එක්ක මං වයසට යන්නම්. ජරාවට පත් වෙන්නම්. මට ඉන්නේ මගේ පුතා විතරනේ. පුතා නිරෝගීමත් තුරුණු විය රැකගෙන ඉන්න පුතේ කියලා අම්මා කෙනෙකුට පුළුවන් දහනවා පුතෙක්ව බේරගන්න ජරාවට පත් නොවි. කවදාවත් කරන්න බෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ අහනවා පුතා අම්මට හරි ආදරෙයි. ඒ නිසා සෙනෙහස කොයිතරම් තිබුණත් පුතෙකුට පුළුවන්ද කියලා අහනවා. අම්මා වියපත් නොවි, ජරාවට පත් නොවි, ශක්ති සම්පන්නව ඉන්න මම අම්මා වෙනුවෙන් වියපත් වෙන්නම්, ජරාවට පත් වෙන්නම්. පුතෙකුට පුළුවන් ද අම්මා ගලව ගන්න? බෑ. මවත් දරුවත් දෙදෙනාම ජරාවට පත් වීමේ අනතුරට මුහුණ දීලා කිසි කෙනෙකුට ගැලවීමක් නැහැ. එහෙම අරෝබලත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුඛායාව ජරා සීලං. හරියම සැනසෙල්ලක් පිණිස, සැපතක් පිණිස, රැකවරණයක් පිණිස හේතු වෙනවා. වියපත් වෙන්න පෙර ආරක්ෂා කරගත් උතුම් සීලාදි ගුණ ධර්ම. සීලාදි ගුණ ධර්ම. කෙනෙක් සීලයට අවනත වෙන්න ඕන දඩබ්බර දමනය කරගත නොහැති වේදී. දමනය කරගත නොහැකි අවස්ථා දමනය කර ගැනීමනි සීලය කියලා කියන්නේ. තොරතෝංචයක් නැතුව කතා කරන වයසේදී අපි වාක් සුචරිතය හදා ගන්න ඕන. දත් හැලිලා වචන පිට වෙන්නේ නැහැ. දිව නවා ගන්න බැරුව කතා කරගන්න බැරි වෙද්දී වාක් සුචරිතය අමුතුවෙන් රකින්න දෙයක් නැහැ. කතා කරගන්නත් බෑ. දැන් සමහර අසනීප තියෙනවා. ජීවිතේ පුරාම කතා කරපු කට පැත්තකට ඇද වෙනවා. කෑම ටික කන්න බෑ, වතුර ටික බොන්න බෑ, ඔක්කොම ඇඟේ හැලෙනවා. එහෙම අසරණ වුණාම වාක් සුචරිතයක් අමුතුවෙන් රකින්න දෙයක් නැහැ. අපිට කතා බහ කරගන්න පුළුවන් හයිය තියෙන වෙලාවේ වචනේ සංවර කරගන්න. ඒක තමයි උතුම් සීලය. දමනය කරගත නොහැකි මොහොතේ ඇති කරගන්න හීලෑකම, ඒ වෙනුවෙන් ගන්න වීරිය තමයි භාග්‍යවතුන් වහන්සේ අගය කළේ. ඒ නිසා ජරාවට පත් වෙන්න පෙර, අරෝබලත් වෙන්න පෙර, ඉන්ද්‍රියන් දුර්වල වෙන්න පෙර
ළමා තරුණ මැදිවියේදී හැකිතාක් දුරට වාක් සුචරිතය රැකගෙන වචනය සංවර කරගන්න. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන කීමෙන්, තොර තෝංචයක් නැති හිස් වචන කතා කිරීමෙන් ඈත් වෙලා වාක් සුචරිතය වචනේ සිල්වත් කරගන්න. ඒ වගේමයි පින්නතුනි ලනු කැඩිච්ච ඇඳ ලෙඩ ඇඳේ දිගා වෙන්න පෙර ජව සම්පන්න වෙලාවේ දඩබ්බර වියේ තමන්ගේ ශරීරයේ හීලෑ කරගන්න. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, ඒ වගේම හලාහල විස පානයෙන් මේ වගේ ඈත් වෙලා වචනයත් ශරීරයත් හීලෑ කරගත්ත කෙනා වියපත් වෙනකොට ලොකු සතුටක් ලබනවා. මම අවබෝධයේ තින දා ඉඳලා ජරාවට පත් වෙනතුරු වියපත් වෙනතුරු උතුම් සීලයෙන් සිල්වත් වුණා. මොනම දෙයකදීවත් සීලේ බිඳගත්තේ නැහැ කියලා Tamanට සීලේ පිළිබඳ ආවර්ජනා කරද්දී පුදුමාකාර සතුටක් දැනෙනවා. ඒක තමයි සුඛායාව ජරා සීලං. ඒ සැපත ලෝකේ තියෙන උත්තරීතර සැපතයි. දෙවනි කාරණේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ සුඛා සද්ධා පතිට්ඨිතා. තෙරුවන් කෙරෙහි සද්ධාවත් කෙනෙකුට සැප පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, පිනට බය නොවන්න. මේ ලෝකේ සැපතට නමක් වේ නම් ඒ නම පිනයි. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ සැපක් විඳිනවා නම් ඒ සැපතට හේතුව වෙන මොනවත් නෙමේ සංසාර පින් බලේ. සැප කියන වචනේ තියෙන ඊළඟ වචනේ පින කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඕනම කෙනෙක් සැප ලබන පිනකට යොමු වෙන්නේ ශ්‍රද්ධාව තිබුණොත් පමණයි. ශ්‍රද්ධාව නැති කිසි කෙනෙකුට ඒ ගුණබර ආධ්‍යාත්මය දියුණු කරගන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, සද්ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි හිත පහදවාගෙන, ඒකට කියන්නේ මේ අචල සද්ධාව, කම්පා නොවෙන පැහැදීම ඇති කරගෙන තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ බොහෝ සෙයින් පින් කරගන්න. සද්ධාය භික්කවේ සම්මුඛී භාවා කුලපුත්තෝ බහුං පුඤ්ඤං පසවති. මේ ලෝකෙ මිනිස්සු හුඟක් පින් කරගන්නේ ශ්‍රද්ධාව තිබුණොත්. ඒ නිසා හැම කෙනෙක්ගේම ජීවිතේ සැප පිණිස හේතු වෙන උතුම් ගුණයක් තෙරුවන් කෙරෙහි සද්ධාව. ඔබ ඒ උතුම් සද්ධාව දියුණු කරගන්න වීරිය වඩන්න ජීවිතේ. ඒක සැප පිණිස හේතු වෙනවා. තුන්වෙනි දේ තමයි සුඛෝ පඤ්ඤාය පටිලාභෝ, ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් වෙන්න. දැන් මම සම්මා ආජීවය ගැන වදාළන්නේ. නිවැරදි ධාර්මික ජීවිතය. වැරැද්දෙන් නිදහස් වෙලා නිවැරදි ජීවිතයක් ගෙවන ඕනම කෙනෙක් තුළ පින්වතුනි තමා පිළිබඳ ලොකු අභිමානයක් ඇති වෙනවා. මට මහ දේවල් නැහැ. තරුපන්ති යාන වාහන ගෙවල් දොරවල් නැහැ. නමුත් ධාර්මිකව ජීවත් වෙච්ච සතුට තියෙනවා. ඕනම කෙනෙක් දැහැමි දිවිය තුළ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එයාට අවබෝධය ඇති වෙනවා ධහම පිළිබඳ. ඒ නිසා කෙනෙකුට ලෝකයේ උත්තරීතර සැපතක් ප්‍රඥාවන්තයෙක් බවට පත්වීම. පොතපතේ දැනීම තුළ උගතෙක් වෙන්න පුළුවන්. ලෝකයේ යථාර්ථය තුළ තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම්ම දේ තමයි ලෝකයේ දුකක් බව තේරුම් අරගෙන දුකට හේතුව තෘෂ්ණාවම බව අවබෝධ කරගෙන දුකින් විනිර්ත මුක්ත විය යුතු නම්, නිදහස් විය යුතු නම් ඒ තෘෂ්ණාවෙන් ඈත් වෙන්න ඕන. ඒ සඳහා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ යුතු බව ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ශ්‍රාවකයෙකුට ඔබ ඥානවන්තයෙක්. මෙන්න මේ කාරණා තුන සකස් වෙච්ච කෙනා ලබන අවසන් සතුට තමයි පාපානං අකරණං සුඛෝ. මම නිවැරදි කුසලයට නැඹුරු වෙච්ච පවින් තොර ජීවිතයක් ගෙවුවා. පාපානං අකරණං සුඛෝ. මා පව් කළේ නෑ කියන සතුට ජීවිතය ඇති කරගන්න. මේ හෝරාව තුළ සාකච්ඡා කළේ නිවැරදිව ගෙවන ධාර්මික ජීවිතය පිළිබඳ සරල කරුණු කීපයක්.
මේ ටික ජීවිතයට එකතු කරගෙන ධර්මයේ තුලින් රැකවරණය ලැබූ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙලා ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයේම ධාර්මික ජීවිතය ගැන කල්පනා කරලා ලබාගත් මනුස්ස ජීවිතය සද්ධර්මයෙන් ආරක්ෂා කරගන්න මහන්සි වෙමු. මෙතෙක් වේලා ජීවිතය ගැන බුදුබණ ඇසූ පින දෙවිවරුන්ට අයත් වීමෙන් දෙවිවරු සැපවත් වේවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව ලෝපුරා sannivedanaya කරන්න සදහැබර ධර්ම දායකත්වයේ ලබාගෙන කටයුතු කළ ගාල්ල හීනටිගල පදිංචි පින්වත් සුමනා පතිරණ මහත්මිය සෙනෙහබර බිරිඳ ඒ වගේම තනරි පූර්ණිමා ප්‍රවීන් රවීන් යන දූ පුතුන් ඇතුළු ලක්ෂ්මන් මහේන්ද්‍ර තනුක්සා මහේසිකා යන බෑනාවරු සහ ලේලිවරුන් සුමනා පතිරණ පින්වත් මහත්මිය ප්‍රධාන දූ දරු මොනුපුරු මිනිපිරියන් ලේලිවරු බෑනාවරු මේ උතුම් පින්කමට දායකත්වය ලබා දෙමින් කටයුතු කළා. වසර 3කට පෙර පරලෝස පෙර දායකත්වයේ දරූ ඔබ අතරින් වියෝවෝ විශ්‍රාමික බැංකු නිලධාරී ගුණතිලක මහත්මයා දුක් ඇති භවයක ඉපදී ඇතනම් දුකින් මිදී සැපවත් වී ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවත් පවුලේ මියගිය ඥාතීන් වන පීරිස් ගුණතිලක පියාණන් එඩ්වින් පතිරණ පියාණන් එච්.ඩබ්ලිව් හිමිහාමිනේ මෑණියන් විමලා ගුණතිලක උපාලි ගුණතිලක නිමල් ගුණතිලක මෙත්සිරි පතිරණ මල්ලිකා පතිරණ සහෝදර සහෝදරියන් ඇතුළු සීලම ඥාතීන්ටද පුණ්‍යානුමෝදනා කරමින් ඉක්මන් භවයකදී ධර්මාවබෝධයෙන් ඔවුන්ට නිවන් මඟ සැලසේවා කියන ප්‍රාර්ථනාව මේ වසරේ උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින සුලක්ෂී පසින්දු ලසිත් යන මොනුබුරු මිනිබිරියන්ට තෙරුවන් සරණින් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ඊ타ම උසස් සමාර්ථ ලබා ගැනීම පිණිස කුසාන් වෙනුස්ක යන මොනුබුරන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණය අත්කර ගැනීම පිණිස මෙම ධර්ම දානමේ පින්කම උපකාර වේවා කියන ප්‍රාර්ථනාවත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ලක්වැසි ලෝවැසි සීලු දිනාට නිරෝගී භාවය ලැබේවා කියන පින්බර ප්‍රාර්ථනාවත් තුළ සද්ධර්ම දේශනාවට සදහැබර දායකත්වය ලබා දුන්නේ බුදුබණ ඇසූ පින්බිලින් ඔබේ ප්‍රාර්ථනාවන් ඉටු වේවා හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. බුදුබණ ඇසූ පින්බෙලින් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා. දේශක්ඛයෝ නිබ්බානං